සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඔමික්‍රෝන් වෛරසය මෙරට පැතිරී ඇතැයි සෙවීමට නියැති පරීක්ෂණ තීව්‍ර කෙරේ. විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනාට PCR කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්. ගෑස් අනතුරු පිළිබඳ සෙවීමට පත් කළ කමිටුව ස්ථානීය පරීක්ෂණ අරඹයි. වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් මුදාහරින රට බවට ඇමරිකාව පත්වෙයි. මෙරටට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැමිණීමට එරෙහි ක්‍රියාමාර්ග සහ ඉන් ආරක්ෂා වීම සඳහා එන්නත් කරණයේ ඇති වැදගත්කම පිළිබඳව අද සෞඛ්‍යාංශ විසින් අදහස් දක්වනු ලැබුවා. මේ අතර පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තෝගයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා. ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 744 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,64,063ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම එලෙස ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සියල්ල අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ සිදු වූ බවට තහවුරු කළ කොවිඩ් මරණ 26ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14372ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඇමරිකාව ඇතුළු රටවල් රැසකින්ම මේ වන විට වාර්තා වී ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණ ඇද්දැයි සොයා බැලීම සඳහා වූ නියැදි පරීක්ෂණ තීව්‍ර කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. මේ රටට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව අතිවිශාලයි. ඒ වගේම ඒ අයගෙන් අපිට මේ වෙනකොට සාම්පල් පරීක්ෂාවක් කිරීමත් කළ හැකි දැනට අපි කරගෙන යන ක්‍රියාවලිය හරහා මේ මෑතකයේදී කියන්නේ දින 14කට පෙර පැමිණි අයත් මේ සාම්පල් නියැදිවලට අහුවන්න පුළුවන්. එසේ නැමැතිව ඒ සඳහා ඉලක්කගත කරගෙන කරන ක්‍රියාවලිය ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි මේ මොහොතේ අපි හැම වෙලෙම කරන්නේ අපේ ඒ නියැදි පරීක්ෂණ ක්‍රියාවලිය තීව්‍ර කරලා තියෙනවා. ඒක හරහා අපි හැකි ඉක්මනින් ලංකාවට යම් ආකාරයකට මේ ප්‍රභේදය පැමිණලා තිබෙනවා නම් අපි ඒ අයව ඒක හඳුනා ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම යම් ප්‍රදේශයක මේ රෝගයේ වේගයෙන් පැතිරෙනවා කියලා තේරෙනවා නම් ඒ ප්‍රදේශවලට ඉලක්ක කරලා අපිට වෙනම නියැදි පරීක්ෂාවක් කරන්න පුළුවන්. එහෙම තමයි අපි මීට පෙර ඩෙල්ටා වෛරසය හොයාගත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවුරුදු 60ට වැඩි එන්නත් ලබා නොගත් පුද්ගලයන් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත රටවලට යෑමෙන් වළකින්න කියලා ඉල්ලීමක් සහ නිර්දේශයක් කරලා තියෙනවා. ඒකේ ප්‍රධාන මූලික පදනම වන්නේ එමැනි අය අවදානම් කණ්ඩායම් වයස්ගත වීමන පුද්ගලයන් සහ එන්නත් ලබා නොගත් පුද්ගලයන් ඒ අය තමන්ගේ ආරක්ෂාව සඳහා අවදානම් සහිතව එමැනි ප්‍රදේශවලට යෑමෙන් වළකින එක තමන්ට කරගන්නා වූ ආරක්ෂිත ක්‍රියාවලියක්. ඒකෙන් වළකින්න අනෙක් ක්‍රියාවලිය තමයි අපිට වයස අඩු කරන්න බැරි නිසා හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න කියලා. ශ්‍රී ලංකාවෙත් මෙවැනි කාණ්ඩයට අය සිටිනවා නම් අවුරුදු 60ට වැඩි එන්නත ලබා නොගත් අය ඉන්නවා නම් වහාම එන්නත ලබා ගන්න ඒක හරහා අපේ ඒ තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම සහ ඒ සඳහා මෙරට සූදානම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින්ද මෙසේ අදහස් පළ කළා. ඔමික්‍රෝන් ප්‍රභේදය ආවොත් එහෙම 5 ගුණයකටත් වඩා වේගයකින් ඉහළ යන්න පුළුවන් බවක් තමයි සඳහන් වෙන්නේ. මොකද මේක ඉතාමත්ම වේගයෙන් පැතිරෙන නිසා. ඒකයි අපි පුළුවන් තරම් ලංකාවට එන එක ප්‍රමාද කළ යුත්තේ. ඒ එක්කම සඳහන් කරන්න ඕන ඒක ආවොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ අපේ පොඩි කොටසකට හැදිලා ඉවර වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් විශාල කොටසකට එක සැරේ හැදෙනකොට
එතකොට ඒක ඔරොත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රතිශක්තිය හීන වෙච්ච දුර්වල වයසක දුර්වල දියවැඩියාව තියෙන වකුගඩු රෝග තියෙන පිළිකා රෝග තියෙන ඒ කොටසට විතරක් හැදුනා වුණත් ඒ කොටස ඉතාමත් වේගෙන් අසාධ්‍ය වුණොත් එහෙම රෝහල් පද්ධතියට දරන්න බැරි වෙලා අපිට ඉස්සර තත්වයකටම ආයි යන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකම අපි කියන්න ඕන දැන් ඉතින් මේ ආසාදනය මේ රටවල විතරක් නෙමෙයි. ඒක ලෝකය පුරාම තියෙනවා. ඉතින් ඒකින්ද අපගේ විශේෂඥවරුන්ගේ කොවිඩ් කමිටුව යෝජනා කළ අමාත්‍යාංශයට දැන් ආයිමක්වත් ලංකාවට එන සෑම කෙනෙක්ගෙම PCR පරීක්ෂණයක් කරන්න කියන එක. අපිට කියන්න සතුටුයි කලින් රැල්ලට වාරයට වඩා මෙවර අපගේ ආරක්ෂාව දැන් අපි තර කරගෙන ඉන්නේ. 80කට අධික ජනගහනයකට එන්නත් ලැබී තියෙනවා. ඒ වගේම ශාල ප්‍රමාණයකට අවදානම් කාණ්ඩයට ෆයිසර් එන්නත තුන්වන මාත්‍රාව ලබා ගන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේ කරුණු සලකා බැලුවහම ගියවර ඒ ආපු සතුරට මුහුණ දුන්න ආකාරයට වඩා තා ශක්තිමත් ලෙස අපිට මෙවර මේ එන අවදානමට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. මේ අතර මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන සඳහා පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,82,401 තොගයක් අද උදෑසන මෙරටට රැගෙන විත් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙම ෆයිසර් එන්නත් තොගය දිවයිනට රැගෙන විත් ඇති බවයි ගුවන්තොටුපළ වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ අනුව මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලෝරි රථ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගැනුණා. මේ වන විට මෙරට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9,237ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,41,124ක් ලෙසයි. රට වසා දැමීම තුළින් මෙරට තුළ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි බව මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්විමිනුයි ඒ මහත්මිය මේ බව සඳහන් කළේ. ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් ඉතාමත්ම දැඩි බෝඩර් කන්ට්‍රෝල් තිබිච්ච රටවල්. ඒ වුණාට ඩෙල්ටා ප්‍රභේදයේ අර පැතිරී යාමේ හැකියාව නිසා ඔස්ට්‍රේලියාව ලොක්ඩවුන් කරන්න වුණා. ඒ කියන්නේ ඒ එච්චර ස්ට්‍රික්ට් බෝඩර් කන්ට්‍රෝල් තිබිලා. දැන් මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය ඩෙල්ටා විතර පැතිරීමේ හැකියාවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඩෙල්ටා වලට වඩා පැතිරීමේ හැකියාවක් තියෙනවා නම් එහෙම වැටවල් බැඳලා වෛරස් එන එක නවත්තන්න බෑ. අපිට ටෙස්ට් කරලා ඒ කියන්නේ රෝගීන් හඳුන ගන්න පුළුවන් සහ අපි දන්නා මොන ප්‍රභේදය වුණත් පැතිරෙන්නේ එකම විදියට ඒකට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා දන්නවා. ඒ වගේම අපි ආරක්ෂාකාරී වෙලා හැමතිම්ම මේකට ලෑස්ති වෙනවා මිසක් වසංගත තත්ත්වයක් යටතේ මේක නවත්ත ගන්න අමාරුයි. අනිත් එක අර මං කිව්වා වගේ දැන් තමයි ඔක්කොම යුරෝපීය රටවල් වල සහ වෙනත් රටවල් වල මේ ප්‍රභේදය සති 2-3ක් තිස්සෙම තිබුණා කියලා දැන් හඳුනගෙන යනවා. එතකොට ඒ සති 2ක් කාලය තුර ලෝකයේ ගොඩක් රටවල් වල පැතිරලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒකයි මේ වෛරස් වසංගත එහෙම වැටවල් බැඳලා නවත්තන්න අමාරුයි. විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන්ගේ සාම්පල මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙනවද කියන සම්බන්ධයෙන් විශේෂයෙන්ම හොයා බැලීම සඳහා අපිට සාම්පල යොමු කරලා තියෙනවා. ඉතින් අපි බොහෝ විට බලාපොරොත්තු වෙන අද සහ හෙට දිනේ වෙන විට මේ පර්යේෂණ අවසන් කරලිවලා වාර්තා බොහෝ විට සති අන්තය වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය ලේකම්තුමාටත් අධ්‍යක්ෂ දිනතුමාටත් බාර දෙන්න. නව ප්‍රභේදයත් එක්ක ඇතිවල තියෙන්නේ නැවතත් අර අපි කොවිඩ් ආවා වගේ ඔමික්‍රෝන් ට්‍රැකර්ස් හැදිලා තියෙනවා. කීයක් රෝගීන් ඉන්නවද? ඒ වගේ ටිකක් යම්කිසි බියක් ඇති වෙන විදිහට තමයි බොහෝ විට අපි දකින්නේ දැන්. ලංකාව විශේෂිත අවස්ථාවක ඉන්නේ. අපේ සෑහෙන ප්‍රමාණයක් එන්නත් කරන්නේ ලබාගෙන තියෙනවා. 2020 දී තිබ්බ COVID-19 රෝගය නෙමෙයි දැන් 2021 දෙසැම්බර් වෙනකොට තියෙන්නේ. ඒ අනුව තමයි අපි අවශ්‍ය කරන ලංකාවට ගැලපෙන විදිහට තමයි මේ අවශ්‍ය කරන පුවත් ඉදිරියට එන්න ඕනේ. ඒ තුලින් අපිට බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි එන්නත් කරන යතින් ඉතා හොඳ තැනක ඉන්නවා. ඒ වගේම බූස්ටර් ඩෝසස් ඇති තරම් තියෙනවා. අපි 2020 දී අපිට එන්නත් තිබ්බේ නැහැ. එන්නත් වල හිඟයක් තිබ්බා. දැන් එහෙම ප්‍රශ්නිකුත් නැහැ. ඉතින් එතකොට මේ වසංගතයෙන් ලංකාවට වෙන බලපෑම අවම කරන්න පුළුවන්. ඉන්දියාවෙන් පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ආසාදිතයින් දෙදෙනෙකු අද දිනේදී වාර්තා වී ඇති බව ඉන්දිය සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ඇමරිකාවෙන්ද පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වූ අතර එම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට ඇමරිකාවට පැමිණි අයෙක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
දකුණු අප්‍රිකාවෙන් ඉකුත් සතියේ හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් සහ පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය පැතිරුණු නවතම රට බවට පත්ව තිබෙන්නේ ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් සහිත ඇමරිකාවයි. ඒ පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනා ගැනීමත් සමගයි. එරට කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් මාස 22 වෙනිදා යලි ඇමරිකාව වෙත පැමිණ තිබූ අයෙක් බවයි විදේශ වාර්තාවල දැක්වුණේ. පූර්ණ එන්නත්කරණයටද ලක්ව ඇතීම පුද්ගලයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ පසුගිය 29 වැනි දිනයි. ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා යුරෝපා සංගමේ රටවල් අනිවාර්ය එන්නත්කරණයකට යොමු විය යුතු බව යුරෝපා කොමිසමේ ප්‍රධානියා පවසනවා. එම නව ප්‍රභේදයේ මේ වන විට රටවල් රැසකින් වාර්තා වන අතර යුරෝපා සංගමයට අයත් ඇතැම් රටවල් මේ වන විට සංචාරක සීමාද දැඩි කර තිබෙනවා. ඔස්ට්‍රියාව දැනටමත් ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට කොවිඩ් එන්නත අනිවාර්ය කර ඇති අතර ග්‍රීසිය එන්නත් ලබාගෙන නොමැති සියලුම 60ට වැඩි පුද්ගලයන් සඳහා මසකට යුරෝ 100ක දඩ මුදලක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළව එන්නත් මාත්‍රා මිලියන 114ක් ඇනවුම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 60ක් සහ ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 54ක් ඒ සඳහා අමතරව මිලදී ගැනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා මාස දෙකක් තුළ තෙවන මාත්‍රාව ලබා දීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් පුපුරා යෑම පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව අද අදාළ සිදුවීම් වාර්තා වූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම ආරම්භ කරනු ලැබුවා. මේ අතර සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ගෑස් අනතුරු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනේ රැස් වූ පාර්ලිමේන්තු උපදේශක සභාවේ වාර්තාව අදාළ අමාත්‍යවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි. පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් මෙවන විට අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් පුපුරා යාම හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුව ඊයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී රැස් වුණා. සාකච්ඡා කරලා මේකේ කටයුතු සති දෙකක් තුර සිදු කරන ආකාරයත් සති දෙකකින් අධිකාරී ජනාධිපතිතුමාට වාර්තා කිරීම සඳහා මේ සම්බන්ධව ඉදිරි සති දෙකේ කටයුතු කරන ආකාරය සම්බන්ධව සැලසුම් කරා. මේ අතර කමිටුව අදාළ සිදුවීම් වාර්තා වූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම අද දිනේ ආරම්භ කරනු ලැබුවා. එහිදී පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වූ කොට්ටාව අතුරුගිරිය සහ හංවැල්ල ප්‍රදේශවල නිවෙස් ආශ්‍රිතව පරීක්ෂා කර තොරතුරු සටහන් කර ගැනීම සිදු කෙරුණා. අපි දැන් මං කියන්නේ ඒක අපි දන්නේ නැහැ මොකක් හරි හැබැයි මධ්‍යස්ථව රිපෝට් එකක් ලෑස්ති මේක තමයි ඇත්තද මේ අතර වාර්තා වී ඇති ගෑස් අනතුරු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනේ රැස් වූ පාර්ලිමේන්තු උපදේශක සභාවේ වාර්තාව අදාළ අමාත්‍යවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. සභානායකතුමාගෙන් අහන්න කැමති අර ගෑස් ප්‍රශ්නේ වාර්තාවක් අද අපිට හම්බෙනවද නැද්ද කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ සභානායකතුමාට ඊයේ දිනේ විශේෂ උපදේශක කාරක සභාවක් රැස් කරන්න කිව්වා. ඒ අනුව රැස් වෙනවා. ඒ අනුව ඒ කාරක සභාවේදී ගත්ත තීරණේ වාර්තාවක් අමාත්‍යතුමා ලබා දෙනවා. ආන්නේ මතක් කරන්න කැමති මේකේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙහි ලංකාවේ නියම රසායනාගාර we haven't got a laboratory for the testing. ඉතින් ඒ රසායනාගාර ඇති කරන එකයි ප්‍රධාන කාරණය. මේ අතර අද දිනේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ගෑස් අනතුරු සහ සිලින්ඩර කාන්දු වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මේ අතර දිවයින පුරා වාර්තා වූ ගෑස් අනතුරු හේතුවෙන් ජනතාව ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ අඩුවක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ හේතුවෙන් අලෙවි නියෝජිතින් සීමිත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් පමණක් අලෙවි කිරීමට සමාගමෙන් ලබාගෙන ඇති බවයි එම වෙළඳ නියෝජිතීන් පවසන්නේ. මේ අතර ගෑස් අලෙවිය අඩුවීමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මේ දිනවල දර අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දර වෙළඳාමේ යෙදී සිටින වෙළඳුන් පවසනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙළඳාම සිදු කරන වෙළඳුන් දර තොග වශයෙන් අලෙවි කරන බවත් මේ දිනවල දර අලෙවිය වැඩි නිසා දර තොග ලැබීමේ අඩුවක් පවතින බවත් එම වෙළඳුන් සඳහන් කළා.
2022 විසර්ජන පනත් කෙටුම් පතට අදාළ කාර්ක සභා විවාදය අද පැවැත්වුණා. අද විවාදයට ගැනුනේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි. අපිට ආදායම් සහ ලොකු නැව් අපේ වරායට ඇතුළත් කරන්න පුළුවන් එක පර්යන්තයක් තමයි මේ නැගෙනහිර පර්යන්තය. මේ නැගෙනහිර පර්යන්තය දැනට තව කොටසක් වැඩි දියුණු කරන්න තිබෙනවා. පෞද්ගලික කාල සීමාව තුළ නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ඒ තරම් සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා හිතන්න බෑ. මොකද හේතුව පර්යන්තය වැඩි දියුණු කිරීම සඳහා මුලින් තිබුණු යෝජනාව අනුව මිලියන 13000ක මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් වෙන් කරලා තිබුණායි කියලා වාර්තා වෙනවා. දැන් ඒ මුදලින් මේ නැගෙනහිර පර්යන්තරේ වැඩි දියුණු කිරීම වෙනුවට ආණ්ඩුව යෝජනා කරමින් ඩොලර් මිලියන 325ක විදේශ ණයක් ලබා ගැනීමට උත්සාහ කරමින් තිබෙනවා. ඒ ඇයි? ආණ්ඩුවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා. ඒතර ආණ්ඩුවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය යම් ආකාරයක අවදානමකට ලක් කිරීමේ උත්සාහයක් තිබෙන බව අපිට පේනවා. ගරු මන්ත්‍රීතුමන් නැගින්න පර්යන්තය කියලා කියන්නේ මීටර් 20ක් 22ක් 19ක් විතර ගැඹුරු තියෙන පර්යන්තයක්. ඒකට ලෝකයේ ලොකු විශාල නෞකාවල් මෙහෙවන්න ඕන. ඒකට ඉතාම ලෝකයේ නවීන මේ ආම් එක අත දිග වැඩිම මීටර් ප්‍රමාණයකින් තියෙන ට්‍රේන්ස් තමයි හරියන්නේ. අපේ සමුද්‍ර තියෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා දොඹකර ගේන එකේ ක්‍රියාවලිය ඉවරයි ඒක අනුමැතිය ලබා ගන්න. ගරු මන්ත්‍රීතුමනි විශේෂ භාර ඇමතිවරයාට වගකීමකින් කියනවා. ජනවාරි මාසෙ වෙනකොට නැගෙනහිර පර්යන්තය වැඩ අවසන් කළා. අවුරුදු 2යි මාස 6ක් යනකොට අංග සම්පූර්ණ නැගෙනහිර පර්යන්තයක් මේ රටේ දරුව වෙනුවෙන් අපි උරුම කරනවා. අදියර 1 අප්‍රේල් මාසයේ 23 වෙනිදා වෙනකොට දොඹකර 6ක්, දෙවනි අදියර 20 විසුනේ ජුනි මාසේ දොඹකර 20ක්, ඊට පස්සේ ග්‍රැන්ටි දොඹකර නැවත 9ක් දෙසැම්බර් 20යි විසුනේ දෙසැම්බර් 20යි 24 අදියර 4 වෙනි එකත් 5 වෙනි එකත් දෙසැම්බර් මාසේ වෙනකොට අංග සම්පූර්ණව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. බටහිර පර්යන්තය අපි අදානි සමාගමත් එක්ක සාකච්ඡා කරගත්තා. අදානි සමාගමත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. අදානි සමාගම බටහිර පර්යන්තයේ වැඩ ආරම්භ කරනවා මේ ජනවාරි මාසයේ වෙනකොට. ඔවුන්ටත් අපි ඉලක්කයක් දීලා තියෙනවා. ඒ ඉලක්කය වෙනකොට අවසානයේ පර්යන්තයේ වැඩ අවසන් වෙන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමත් අපි සියල්ලම 20යි 24 වෙනකොට නැගෙනහිර පර්යන්තයයි බටහිර පර්යන්තයයි පර්යන්ත තව අලුත් පර්යන්ත විශාල පර්යන්ත දෙකක අයිතිකරුවන් බවට පරිවර්තනය වෙනවා ගරු මන්ත්‍රීතුමනි. මෙරට ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රධානය කිරීමේ සමාරම්භක අවස්ථාව අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රධානය කිරීමේ සමාරම්භක අවස්ථාව අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රක්ෂණලාභී මාධ්‍යවේදීන් 5 දෙනෙක් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ අතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහ පෙරුම් මහතා ඇතුළු අමාත්‍යවරුද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක් වුණා. ඇසිදිසි රක්ෂණාවරණය ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණ ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ඇසිදිසි රක්ෂණ ආවරණය වගේ දෙයක් දෙන්න මෙතරම් ප්‍රමාද වුණේ ඇයි කියන්න මම නම් දන්නේ නැහැ. මම හිතනවා අපි සුදුස්සට සුදුසු දේ දීලා තියෙන නිසායි අද මාසය ඇසිදිසි රක්ෂණය ඔබට ලැබුණේ කියලා. මිත්‍රෝනි වෘත්තීය වශයෙන් නීතිඥවරු වරුණම මම වැඩිපුරම සමීප වුණේ මාධ්‍යවේදීන්ට කියලා ඔබ දන්නවා. මාධ්‍යයට භීෂණය එල්ල වුණු හැම අවස්ථාවකදීම අපි මාධ්‍යවේදීන් එක්ක හිටියා ඕන ආරක්ෂා කරන්න. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍ය අපිට ශක්තියක් වෙනවා. අපිව ශක්තිමත් කරනවා. අපි කවදාකවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නැහැ. මාධ්‍යයට යමක් හංගන්න රටේ ජනතාවට ඒ ගැන තියෙන උනන්දුව වැඩි වෙනවා. හංගන්න හැදෙන බොරු කතා වැඩි. මාධ්‍යයට ආණ්ඩුව හදන්නත් පුළුවන්, ආණ්ඩුව පෙරලන්නත් පුළුවන්, ආණ්ඩුව බලයට ගේන්නත් පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩුව රකින්න බෑ. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. මේ රටේ මාධ්‍යවේදීන් තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ට නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඔබ අනාගතය අපි සුරක්ෂිත කරනකොට මාධ්‍යවේදීන් වන ඔබ රටේ අනාගතය සුරක්ෂිත කරන්න කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා. දහම් අධ්‍යාපනය සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒට අදාළ කෙටුම්පත සකස් කිරීම සහ අවසන් වාර්තාව තවත් මාසයක කාලයක් ඇතුළත ලබා දිය හැකි බවයි දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
අධ්‍යාපනය කියලා ගත්තහම ගොඩක් වෙලාට වර්තමාන වෙනකොට මේ අධ්‍යාපනය කේන්ද්‍ර වෙලා තියෙනවා මේ ලකුණු වලට දරුවන්ව සහතිකවලට අරගෙන යන ක්‍රමවේදයක්. ඒකට ඒකෙදී අද අපි බුදුදහමෙන් මූලික වශයෙන් ප්‍රතික්ෂේප වෙන රාග ద్వේෂ මෝහ වර්ධනය වෙන යම් යම් වැඩසටහන් මේ වාස්සේ තියෙනවා. අසල් අධ්‍යාපනයේදී දරුවන්ගේ නිපුණතා විෂය මාලාවත් එක්ක සකස් කරලා බලනවනේ. දැන් අපි දහම් පාසල් අධ්‍යාපනය සඳහා එක පැත්තකින් එහෙම ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ ප්‍රායෝගිකව. දැන් අපි ගුණය හදන වැඩපිළිවෙලක් තමයි දහම් පාසලේ තියෙන්න ඕනේ. ඊළට අන්තර්ාගමික වශයෙන් ගත්තහම අද ප්‍රචණ්ඩත්වයට සංකල්ප මෙහෙවන ආගම් සමහර වෙලාවට යන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය කරන මානව දයාව, කරුණාව, සංහිඳියාව මේවා ගොඩනගන්න නම් එක ආගමක අය විතරක් ඒවා ගැන කතා කරලා හරියන්නේ නැහැ. ඒ නිසා දරුවන් මෙහෙවන හැම කෙනෙක්ම පොදු ප්‍රතිපත්තියකට එකතු වෙන්න ඕනිමයි මේ දහම් අධ්‍යාපනය ගොඩනගන්නේ. දැන් මේ උත්සාහ කරන්නේ හැම දහම් පාසලකම එකම රාමුවක් යටතේ එක සංවිධානයක් හදලා ඒ යටතේ කටයුතු කිරීම සහ ඒවට අනුගත නොවන අය මේ නෛතික නොවන තත්ත්වයක් තුළට ගේන්න තමයි රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට කටයුතු කරන්නේ. ඉතින් මේක අධීර 3කින් විතර වගේ තමයි අපි කල්පනා කරලා තියෙන්නේ. ඒකෙන් දැන් අධීරක් ඉවරයි. තව අධීර 2ක් තමයි තියෙන්නේ. ඒ කෙටුම්පත සකස් කිරීම ඊට පස්සේ අවසාන වාර්තාව දක්වා කටයුතු කිරීම අපිට මම හිතන්නේ මේ මාසය ඇතුළත මේක සකස් කරලා සම්පූර්ණ කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් ලෙවන හා බෙදාහරින්නන්ගේ බැංකු ගිණුම් වහාම අත්හිටුවන බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කප්රාල් මහතා සඳහන් කළා. මහ බැංකුව සියලුම සංක්‍රමණික විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය සැපයුම් ආපසු ගෙන්වා ගැනීම සඳහා නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙසයි. මේ අතර මේ මාසය තුළ විදේශගතව සිටවන සෑම ඩොලරයකටම රුපියල් 10ක අමතර දිරි දීමනාවක් ලබා දීමට මහ බැංකුව පියවරගෙන තිබෙනවා. මෙරට ශ්‍රමිකයින්ට කටාර් රාජ්‍යයේ රැකිය අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් කටාරෙහි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම් මොහොමඩ් හසන් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කොවිඩ් වසංගතයත් සමග අඩපණ වූ ශේෂ්ත්‍රයන් යළිත් ආරම්භ කිරීම සඳහා මෙරට ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි එහිදී කටාරෙහි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ. හැටන් නෝවුඩ් පොලිස් වසමට අයත් බ්ලින්කි බොනි බතුයායේ තේවත්තක ලඳු කැලෑවක මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් ඊයේ පස්වරුවේ හමු වී තිබෙනවා. ඒ අනුව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේ අවුරුදු 6ක පමණ වයස ඇති හොඳින් වැඩුණු හඳුන් දිවියා පිරිමි සතෙකු වන බවයි. තේවත්තේ සැරිසරන තවත් හඳුන් දිවියෙකු සමග සිදු වී ඇති ගැටුමක් නිසා හඳුන් දිවියා මිය යන්නට ඇති බවට මියගිය හඳුන් දිවියාගේ සිරුරේ තිබෙන තුවාල අනුව සැක කරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. තමන් මුහුණ දෙන දුක අනුන්ටත් පතන ලෝකයක තමන්ගේ දුක මැද අනුන්ට සතුට දෙන කෙනෙක් ගැන මේ. අභියෝගය ප්‍රතික්ෂේප කළ නොහැකි තැන ඔහු ජීවිතයේ උපරිම සතුට සොයාගෙන යන්නට වුණා. නමින් එස් රාමකෘෂ්ණන් ඉන්දියාවේ සෙයිලන්හි ජීවත් වුණේ. ජීවිත ජයග්‍රහණ බොහොමයක් පෙනිපෙනී ඔහුට නවතින්නට සිදුවුණා. තරුණ කාලයේදී අවුරුදු 20ක් විතර වෙනකොට ඔහු සිය ඉංජිනේරු සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙමින් සිටියේ. ඒත් එක්කම නාවික හමුදා නිලධාරියෙක් විදියට සේවය කිරීමේ සිහිනයත් රාමකෘෂ්ණන්ට තිබුණා. ඒ හැම දෙයක්ම එක්තැන් කරන්නට ඔහුට සිදුවුණේ හදිසි ආබාධිත තත්ත්වයක් නිසා. මාස ගණනක ප්‍රතිකාරවලින් පසු රාමකෘෂ්ණන්ට උරුමුණේ රෝදපුටුව. ඔහුගේ කෙලෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා. ඔහුගේ සිහින එක් පැත්තක නැවතෙද්දි ඔහු තවත් පිරිසකගේ සිහින වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. තම දෙමාපියන්ගෙන් උරුම වුණ ඉඩමක පුංචි පිදුරු මඩුවක් යට ඔහු ආරම්භ කරනවා පාසලක්. ඒ පාසල විශේෂයි. ප්‍රදේශයේ සිටි ආබාධිත දරුවන් පිරිසක් තමයි ඒ පාසලේ ඉගෙන ගන්නාවේ. මුලති දරුවන් 5 දෙනෙක් හිටියා. දැන් වෙනකොට ග්‍රාමීය ස්ථාන 300කට වැඩි ප්‍රමාණයක දරුවන් මේ ආබාධිත පාසලේ ඉගෙනුම් කටයුතු කරනවා. සංඛ්‍යාත්මකව දරුවන් 13000කට ආසන්නයි. ඒ තමයි ඔහුගේ වත්කම. කිසිදු මුදලක් මේ දරුවන්ගේ ණය නොකර සිදු කරන සත්ක්‍රියාව. ඇතැම් දරුවන් ශාරීරිකව ආබාධිතයි. ඇතැම් අය මානසිකව ආබාධිතයි. ඒත් මේ දරුවන්ට දැන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ රාමකෘෂ්ණන් නිසා.
දැන් මේ පාසල් පද්ධතිය ඉන්දියාවේ ප්‍රසිද්ධයි. ඒ අමර සේවා සංගම් පාසල් ලෙස. පෝලියෝ රෝග නිවාරණය සහ පුනරුත්ථාපනය සම්බන්ධ ක්‍රියාකාරකම්, පාසලක සිදුවන සාමාන්‍ය ක්‍රියාකාරකම් මේ හැම දෙයක්ම නොඅඩුව මේ දරුවන්ට ලැබෙනවා. ඔවුන් ආබාධිතයි කියන හැඟීමවත් ලබා දෙන්න මේ පාසලේ කිසිම කෙනෙක් කැමති නැහැ. පහුගිය දවසක ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවත් සම්මානය අතට ගන්නට පවා ඔහුගේ දෙයත් වාරු නැහැ. තමන්ට සිද්ධ වෙන නරක දේවල් අනුන්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මිනිස්සු ඉන්න ලෝකෙක මේ වගේ තමන් දුක් විඳත් අනුන් සතුටින් ඉන්න ඕනේ කියලා හිතන මිනිස්සුත් අපි අතර ඉන්නවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින රට බවට ඇමරිකාව ශ්‍රේණිගත වී තිබෙනවා. පසුගියදා නිකුත් කරන ලද කොංග්‍රස් මණ්ඩල වාර්තාවකට අනුව ඇමරිකාව වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින ප්‍රමුඛම රට බවට ශ්‍රේණිගත කර තිබෙනවා. එම කොංග්‍රස් මණ්ඩල වාර්තාව පෙන්වා දී ඇත්තේ එම ගැටලුවට එරෙහිව සටන් කිරීමට ජාතික උපාය මාර්ගික සැලැස්මක් අවශ්‍ය බවයි. වර්ධනය වෙමින් පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය අර්බුදය දශක ගණනාවක් තිස්සේ ගොඩනැගමින් පවතින අතර ඒ හේතුවෙන් ගෝලීය පරිමාණයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගංවතුරක් ඇති වී තිබෙන බවයි එරට ජාතික විද්‍යා ඇකඩමියේ අධ්‍යයනයකින් ප්‍රකාශ කර ඇත්තේ. ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව ඇමරිකාව 2016 වසරේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 42ක් පරිසරයට මුදා හැර තිබෙනවා. පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ ඇමරිකාවෙන් වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 8ක් පමණ සාගරයට එකතු වන අතර මෙව දශකයේ අවසන් වන විට එම සංඛ්‍යාව මිලියන 53ක් දක්වා ඉහළ යා හැකි බවටයි. නයිජීරියාවේ උතුරු කැනෝ ප්‍රාන්තයේ ගංගාවක බෝට්ටුවක් පෙරලීමෙන් උතුරු නයිජීරියාවේ පාසල් සිසුන් ඇතුළු 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මියගේ අයගෙන් වැඩි දෙනෙක් ආගමික උත්සවයකට යමින් සිටි අවුරුදු 6ත් 12ත් අතර වයසේ පසුවන පාසල් සිසුන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අනතුරු සිදුවන අවස්ථාවේ 50කට අධික පිරිසක් යාත්‍රාවේ ගමන් කර තිබෙනවා. අනතුරින් දිවිගලවාගත් 7 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට පොලිසිය නිවේදනය කර තිබුණා. කෙසේ වෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව තවමත් විමර්ශනය කරන අතර විමර්ශකයන් සැකපල කරන්නේ අධි බර පැටවීම සහ දුර්වල නඩත්තුව අනතුරට හේතුව විය හැකි බවටයි. සති දෙකකට පෙරද ඒ ආසන්න ජිගාවා ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබුණා. හෙට දෙසැම්බර් 3 වනදා බොදු පුනරුද්ධ ව්‍යාපාරයේ අදහස් ජනතාවට සංනිවේදනය කළ ප්‍රධාන පෙළේ බෞද්ධ පුවත්පත වූ සරසවි සඳරැස පුවත්පත කොළඹ පරම විඤ්ඥානාර්ථ සමාගම විසින් ආරම්භ කර ඇත්තේ 1880 වසරේ දෙසැම්බර් මස 3 වන දිනයි. එම පුවත්පත සරසවි සඳරැස ලෙස නම් කර ඇත්තේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ විසිනුයි. ආබාධ සහිත පුද්ගලයන්ගේ ගෞරවය අයිතිවාසිකම් සහ යහපැවැත්ම සඳහා සහයෝගය ලබා ගැනීම මෙන්ම ආබාධ සහිත පුද්ගලයන් සමග කටයුතු කිරීමේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආබාධිත පුද්ගලයන්ගේ ජාතික දිනය දෙසැම්බර් මස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ලොව ප්‍රථම හදවත් බද්ධය සිදුකර ඇත්තේ 1967 වසරේ දෙසැම්බර් මස 3 වන දිනයි. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී හදිසි අනතුරකට ලක් වූ 54 හැවිරිදි පුද්ගලයෙකුටයි එම සැත්කම සිදුකර ඇත්තේ. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.